අටවෙනි ශ්‍රේණියේ දෙවෙනි පාසල් පෙළ පොතේ ගණිතය ඒකේ තියෙන අපේ 15 වෙනි පාඩමේ මේ පුනරීක්ෂණ අභ්‍යාසය අපි පළවෙනි වැඩසටහනෙන් කරා ගැටලු 2 දක්වා. දැන් තුන්වෙනි ගැටලුව අපිට තියෙන්නේ ඒකෙදී අපිට දීලා තියෙන උපදෙස් තමයි පහත දී ඇති විෂම භාගද මිශ්‍ර සංඛ්‍යාද දශම සංඛ්‍යා ලෙස ලියන්න. එතකොට විෂම භාගයක් විදිහට මෙයා තියෙන්නේ. එතකොට මෙයා නම් අපිට ඉතාම ලේසියෙන් ලියන්න පුළුවන් 1.7. 1.7. ඒක තමයි පිළිතුර. මෙයා දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න දැන් අපි පුරුදු වෙලා තිබුණ දරුවනේ දශම සංඛ්‍යාවක් විදිහට ලියන ක්‍රමවේදය කුමක්ද? මේ හරය 10 බලයක් බවට පරිවර්තනය කර ගැනීම. 10 100 1000 විදිහට. ඒතකොට 25 අපිට 10ක් කරගන්න නම් බෑ. හැබැයි කාගෙන් හරි ගුණ කරලා 100ක් කරන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒතකොට ඒ ගුණ කරන්න ඕන කවුද කියලාත් දන්නවා 4. ඒතකොට උන් දැන් ඒක පිටපත් කරගන්න. එහෙනම් මෙයක් ගුණ කරන්න වෙනවා 4. ඒතකොට අපි දන්නවා අපිට හරේ 100ක් ලැබෙනවා. හරේ 100ක් ලැබෙනවා. එතකොට මේ ලවේ මෙයා 308 4න් ගුණ වෙනවා. 300 4න් ගුණ වුණොත් අපි දන්න 3 4 12යි. ඒ කියන්නේ 1200යි. 8 4 32යි. එතකොට 1232යි. 1232යි. ඉතින් ඔයාලා ගෙදරදී ගණන් හදනකොට ඔන්න ඔය ක්‍රමවේදයන් උපයෝග කරගන්න ඕන. එහෙම නැතුව තමන්ගේ ෆෝන් එකේ කැල්කියුලේටරේ තිබුණා එහෙම කියලා ඒව කරගන්න එපා. කැල්කියුලේටරේ භාවිතා කරාට කමක් නැහැ. ඔයා මෙහෙම සුළු කරලා ඉවර වෙලා ඒ අගය හරිද කියලා සනාථ කරගන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක ගයිඩ් කෙනෙක් වශයෙන් නේද? තමන් තියාගත්ත කමක් නැහැ. මාස්ටර් වගේ. එතකොට දැන් මෙතන අපිට හරේ 100ක් තියෙන නිසා මෙතන දශම තිත මේ පැත්තට එනවා ස්ථාන දෙකක්. එතකොට අපිට කියවෙන්නේ 12.32. 12.32. කොතයි පිළිතුර? ආ දශම සංඛ්‍යාව බවට පත් කරා. ඊළඟට ඕන අපිට මිශ්‍ර සංඛ්‍යාවක්. ඉස්සෙල්ලා මෙයා විෂම භාගයක් බවට පත් කරගමු. එතකොට අපිට එනවා 10 වරක් 3 30යි 9යි 39යි. 39යි. බෙදීම 10යි. ඉතින් අපි දන්න 39 බෙදීම 10 කියන්නේ 3.9යි. 3.9යි. ඔය පිටපත් කරගන්න 3.9යි. අපි ඊළඟ ගානට යමු. ඒකේ තියෙන්නේ අපි ඒක පොඩ්ඩක් මෙහෙට ගමු. CA 14ක්. ඒ කියන්නේ 1400යි. 1409 1409යි. 1409යි. ඒ මිශ්‍ර සංඛ්‍යා විෂම භාගය කර ගැනීමත් ඉතා වැදගත්. ඒ කියන්නේ වැරදිව කර ගැනීම CA 14ක් 1400යි. එකට 9ක් එකතු කරාම 1409යි. බෙදන්න තියෙන 100ෙන්. දෙවෙනි පියවර තමයි ඔය. එතකොට 100ෙන් බෙදුවා කියන්නේ මෙතෙන්ට දශම ස්ථාන දෙකක් වම් ඒ කියන්නේ ස්ථාන දෙකක් වම් පැත්තට එනවා. එහෙනම් කියවෙන්නේ අපිට මෙයාවත් දෙකක් මේ පැත්තට ආවම 14.09. එහෙනම් මේකේ පිළිතුර මොකද? 14.09. 14.09. එතකොට මෙතන වැදගත් කාරණේ දැන් මේ පියවරත් පෙන්නලා තියෙන්න ඕන. හොඳද? මම කියා දුන්න කියලා එකපාරටම උත්තරේ ලියලා බෑ. හරි. අගය සොයන්න. දැන් මෙතනදී මේ අපිට තවත් වැදගත් දෙයක් තමයි මම මේ කියා දෙන්න පොඩ්ඩක් මතක තියාගන්න. දැන් මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට මේ හරය 10 100 1000 10000 ඒ කියන්නේ 10 බලයක් වශයෙන් ලබාගෙන තමයි අපි මේ කරේ. එහෙම නැතුව උනත් ඉදිරියේදී අපිට පුළුවන් මේවා දශම භාගයටපත් කරන්න මෙන්න මේ ක්‍රමයක් උපයෝග කරගෙන. දැන් මේක අපි කියවන්නේ කොහොමද? 25න් 308. එක විදියක්. තව විදියක් දැන් සර් නිතරම ඔයගොල්ලන්ට පුහුණු කරලා තියෙනවා 308 බෙදීම 25 කියලා. මොකද්ද? 308 බෙදීම 25 කියලා. එහෙනම් අපිට මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. මොකද්ද? 308 බෙදීම 25. 308 බෙදීම මේ මතකයට මේක දෙන්නේ දැන් මේ මෙතන කියලා තියෙන ක්‍රමවේදයන් අනුව මේක හරය 10 100 1000 බාටපත් කරන් තමයි කරන්න ඕන. නමුත් මෙහෙම වුණත් කරන්න පුළුවන් කියන එකයි මම කියන්නේ. එතකොට අපිට මෙහෙම 308 ලියන්න පුළුවන්.
ඊට පස්සේ මෙහෙම 25 ලියලා 30ට 25 ඒවා එකයි ඉතුරු 25යි ඉතුරු 5යි කියලා ඒ ආදි වශයෙන් බෙදාගෙන කියලාත් මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. හරිද? ඒක අපිට ඉදිරියේදී වැදගත් වෙන කාරණයක් සිහිපත් කරේ. හරි. දැන් අපි බලමු අගය සොයන්න. අංක 4. අපි අංක 4 විතරක් ප්‍රදර්ශනය වෙන විදිහට තිරය සකස් කරගමුකෝ. හරි. අංක 4 අපිට කියනවා AB කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කොටසේ ප්‍රශ්න 9ක් තියෙනවා. අගය සොයන්න. එතකොට අපි දැනගන්න ඕන මෙන්න අගය සොයන්න කියලා දුන්නා මේ මොකද්ද කරන්න තියෙන ගණිත කර්මය. මේ තියෙන දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කිරීම. එතකොට අපි දන්නවා මේක මම පුහුණු කරා ඔයාලට මෙන්න මේ විදිහට අපිට කරන්න පුළුවන්. කොහමද 3යි 8යි දැන් ඒව ලියා ගන්න 7 සමාන ලකුණු දාලා 7 මෙතෙන්ට බිඳුවක් දැම්මා. බිඳුව 1යි. එතකොට මෙයාගේ දශම ස්ථාන ගන්න 2යි. ඒ නිසා මෙතන දශම දෙකක් ඇවිල්ලා තියෙන මෙතන. එතකොට අපි ශබ්ද කරන්නේ 38.7යි බිඳුව. 38.7යි බිඳුව. 38.7යි බිඳුව. මේ සියල්ලක්ම අපි දැන් කරනවා. එතකොට පහුගිය දැනුම ආවර්ජනය කිරීමක් නිසා මෙතන අපිට එනවා මේක දැන් මේ වගේ පියවර මම පැහැදිලි කරන්නේ නැහැ. කෙලින්ම මම ලියනවා 4යි බිඳුවයි 8යි බිඳු 2යි. බිඳු 2යි. එතකොට අපි දන්නවා ස්ථාන දෙකක් තියෙනවා. දශම ස්ථාන දෙකක් තියෙනවා. ඒ නිසා මෙතනින් තියන්නේ දශම ටික. එතකොට අපිට කියවෙන්නේ 408යි. 408යි. අංක 3. අංක 3 ටිකක් අපූර්ව විදිය ගානක්. එතකොට අපි බලමුකෝ. බිඳුවයි 4යි 5යි 6. එතකොට අපි ඔන්න ලියනවා බිඳුවයි 4යි 5යි 6යි බිඳු 3ක් තියෙනවා. 1යි 2යි 3යි. දැන් දශම ස්ථාන ගණන් කරනවා. දශම ස්ථාන 1යි 2යි 3යි 4යි. මේ පැත්තින් ඉඳලා එනවා 1යි 2යි 3යි 4යි. මෙන්න මෙතන දශම තිත තියන්න. එහෙනම් 45.6 කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. කොහොමද ප්‍රකාශ වෙන්නේ? 40 මෙන්න මම විශාල කරලා ලියනවා 5.6. 45.6. හරි. දැන් අපි ඊළඟ ගැටළු වලට යමු වෙමු. මෙතන පොඩ්ඩක් මෙන්න වෙනස් කරලා දීලා තියෙනවා අපිට. ඉතින් දැන් මේක දැක්ක ගමන් බය වෙන දෙයක් නැහැ අපි. 10 බලයක් වශයෙන් දීලා තියෙන්නේ. දීලා තියෙන්නේ 10 බලයක් වශයෙන්. දැන් දුවේ පුතේ මම මෙහෙම දෙයක් කරනවා. මේ 4 වෙනි ගැටලුව ඔයාලගේ පෙළ පොතේ ඔයාලට පේනවා දෙවැනි පිටුවේ තියෙන්නේ. දෙවැනි පිටුවේ. දැන් මේ ගැටලු සවිස්තරාත්මකව ඔයාලට අවබෝධයක් ලබා දිය යුතු නිසා මම වයිට් බෝඩ් එකේ දාලා තමයි කියා දෙන්නේ. එතකොට පොත මට ප්‍රදර්ශනය කරන්න වෙන්නේ නැහැ. දැන් ඔයා මේ ගැටලුව හඳුනාගත්ත තියෙන තැන පෙළ පොතේ පිටු අංක 2 එතනින් ඔයාගේ අවධානය එතෙන්ට යොමු කරන්න. හරිද? 4.09. දැන් ඔයා මේ ගැටලු සර් මෙතන හදනකොටම ඔයාත් ඒවා පිටපත් කරගන්නත් ඕන. ඉතින් අපි මේ කරන්නේ තාක්ෂණය උපයෝගී කරගෙනනේ අන්තර්ජාලය ඔස්සේනේ. ඉතින් අපිට විදුලිය බිඳ වැටුණොත් ඔන්න වැඩසටහන නවතිනවා. සිග්නල් නැතුනොත් වැඩසටහන නවතිනවා. ඒ නිසා ඒ වෙලාවේ දෙන ටික ඒ වෙලාවේ පිටපත් කරගන්න. එතකොට මෙන්න මේකේ අපිට ලැබිලා තියෙන විශේෂත්වය කුමක්ද? මේ 10 බලයක් දීලා තියෙනවා. ඉතින් අපි ඒකට බය වෙන්න ඕනේ නැහැ. අපි කරන්නේ මොකක්ද දැන්? 4.0 මේ දෙවෙනි පියවර. 0.9 ගුණ කිරීම 100. දෙවෙනි පියවර. 10 දෙවෙනි බලය කියන්නේ 10.2 කියන්නේ 100. ඒතර 100ෙන් ගුණ කරා කියන්නේ දැන් මම කියා දුන්නු ක්‍රමය මොකද්ද? 4 බිඳුව එක ලිවීම හරි වැදගත් 9 මේ බිඳු දෙකත් ලිව්වා.
මෙතන බිංදු 2යි. අපි එකක් වැඩියෙන් ලියුවනේ. 4යි 0.9යි ආයි 0.0යි. දැන් දශම ස්ථාන 2යිනේ තියෙන්නේ. මෙතන ඉඳලා ආව 2ක්. එක පාට මම දැන් මොනද? එතකොට 409යි. 409 කියලා තමයි කියවෙන්නේ. 409. මෙතන තියලා මෙහෙම බිංදු තිබ්බත් වරදක් නැහැ ඉතින්. ඒකේ තරම් ඉතින් වැදගත් අවශ්‍යත් නැහැ. හරිද? ඊළඟට තියෙනවා අපිට 5 අංක 5 9.45 10 3 වෙනි බලය. 9.45 10 3 වෙනි බලය. 10 3 වෙනි බලය. දැන් ඔයාලා මතක තියාගන්න ඕන ගෙදරට පවරන අභ්‍යාස කරලා එවන්න. ඉතින් ගොඩක් හොඳට කරලා එවන්න. දැන් මොකද දැන් සර් ගණන් හැදුවේ නෑ අපිට හදන්න දුන්න කියලා එහෙම මානසිකත්වයකින් හිතන්න හොඳ නෑ. මොකද මම දැන් අවශ්‍ය දේ මේ ඔක්කොම කියා දෙනවා. නිදර්ශනත් කියා දෙනවා. දීලා තමයි අභ්‍යාස වලට පවරන්නේ. හරිද? එතකොට දැන් අපි මෙතනදි කරගන්න ඕන 9.45 ගුණ කිරීම 10 3 වෙනි දර්ශකයේවත් 10 ඝනය කියලා අපි කියන්නේ. එතකොට 9.4.5 මෙයා පරිවර්තනය කරගන්නවා අපි දැන් 1000යි. ඒ කියන්නේ 10 ගුණ කිරීම 10 ගුණ කිරීම 10 කියන්නේ 10 වරක් 10 100යි 100 10ක් 1000යි. දැන් ඔන්න අපි එහෙනම් ලිව්වා 9 4 5 බිංදු 3යි. 1යි 2යි 3යි. දැන් දශම ස්ථාන 2යි. එහෙනම් 1යි 2යි. මෙන්න මෙතන දශම තිත. අපි සංඛ්‍යාව කියවෙන්නේ 9450. 9450. මෙන්න අපේ 6 වෙනි ගැටලුව. 6 වෙනි ගැටලුව 18.3.4.2. 18.3.4.2. ගුණ කිරීම 10 2. ගුණ කිරීම 10 2. ඔලියා ගන්න මේ වෙලාවෙම. එතකොට අපි එක ඔන්න 10 බලය දැන් හඳුනාගත්තොත් ඒකේ සංඛ්‍යාත්මක අගය 18.3යි 4යි 2. 10 2 බලය හේවත් දෙක දර්ශකය කියන්නේ අපි දාන්න 100යි. 100යි. ඉතින් මේ ගණන් පිටපත් කර ගැනීමේදී සමහරලාට පොඩි පොඩි දෝෂ ඇති වෙන්න පුළුවන්. මෙතන 2 බලය කියන එක වෙනකොට මෙතන 3 බලය දාගත්තොත් ඔන්න වැඩේ පිළිතුර වැරදි. හොඳයි. එතකොට මෙතන 100ක් වෙනකොට අපි ඔන්න දැන් ලියනවා 18යි 1යි 8යි 3යි 4යි 2 බිංදු දෙකක් ලියනවා. දැන් අපි බලමු දශම ස්ථාන 1යි 2යි 3යි. 1යි 2යි 3යි. එතකොට මෙන්න මෙතන දශම තිත තියෙන්නේ. ඒ කියන්නේ කියවෙන්නේ කොහොමද? 1834යි දශම 2. 1834.2. දැන් අපි ඒකේ 7 ගැටලුවට යමු වෙමු. අංක 7. 3.27 ගුණ කිරීම 3. 3.27 ගුණ කිරීම 3. ඔන්න දුවේ පුතේ දැන් අපිට විශේෂ ගැටලුවක් ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ගැටලුව ළඟ ඔන්න ඔහම තරු ලකුණක් ස්ටාර් ලකුණක් යොදා ගන්න. හොඳයි? එහෙම වෙන්න එපා. 3.27 ගුණ කිරීම 3. මොකද්ද විශේෂත්වය? මෙතෙක් අපිට ලැබුණ 10 බල වලින්. ඒ කියන්නේ 10 100 1000 වගේ 10 බල වලින්. දැන් මෙන්න පූර්ණ සංඛ්‍යාවක් වෙනත් පූර්ණ සංඛ්‍යාවක්. මෙතෙන්දී අපිට කිසිම ප්‍රශ්නයක් කිසිම බයක් චකිතයක් ඕනේ නැහැ. අපේ ගාන හදන තැනම ඉහළව පහළ ඉඳ තියෙන තැනක් අපි මෙන්න මෙහෙම සටහන් කරගන්න. මොකද්ද? 327. 327 ගුණ කිරීම 3 කියලා. ඒක තියෙන්නම ඕන.
ඒක වෙන කොහේ හරි ඩෙස් එකේ අතේ පය ලියාගෙන හදනවා එහෙම නෙමෙයි. හරිද? එහෙම පුරුදු වෙන්න ඕන. කඩදාසියේ තමන් පිළිතුරු ලියන තැන මේ දල සටහන ඇතුළත් කරන්න. තුන්වරක්වත් අපි දන්නේ 21යි. 1 2ක් ඉතිරි. තුන්වරක් 2 6යි. 2යි 8යි. තුන්වරක් 3 9යි. 981යි කියලා ලැබුණා. මෙන්න අපි මෙතෙන්ට ගෙන ආවා 981. දැන් බලන්න දශම ස්ථාන දෙකයි තියෙන්නේ. 1යි 2යි. මෙතන තමයි දශම පිට. එතකොට මේ කාරණේ අපි එහෙම තැනක තියලා පෙන්වන්න ඕන ගුරුතුමාට ඒක පේන්න තියෙනවා. හරි. පරීක්ෂකවරයා 8. 8 වෙනි ගැටලුවට අපි එමු අංක 8. එතකොට අංක 8 අපිට තියෙන 0.65 0.65 ගුණ කිරීම 11. ගුණ කිරීම 11. අපි එතනත් අර වගේ සටහනකට එමු 65 ගුණ කරමු 11න්. එයත් විශේෂ ගැටලුවක්. ඉතින් මේක අපිට එකපාරටම 11න් පුළුවන් නැත්නම් එකෙන් පුළුවන්. එක්වරක් 5 5යි. ඒ කියන්නේ එකේ 65ක් බලන්න. එක්වරක් 6යි. ඊට පස්සේ 10 65. මෙතන බිඳුවක් යදනවා. එතකොට 650 එන්නේ. එතන 5යි 6යි. මේ විදිහට ලස්සනට කරන්න ඕන ආසාවෙන් උනන්දු වෙන්න. 5යි 6යි 5යි 11න් එකක් ඉතිරි 1යි 6යි 7යි 715යි. එහෙනම් අපි ගෙනාවා 715. දැන් අපි බලන්න දශම ස්ථාන දෙකයි තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන තමයි දශම තිත එන්න ඕන. එන්න පිළිතුර 7.15 කියලා තමයි අපි කියවන්නේ යා. දැන් අපි 9 වෙනි ගැටලුවට එමු. 9 වෙනි ගැටලුව. 9 15.08 15.08 ගුණ කරන්න තියෙනවා 13න්. එතකොට අපි එතනදිත් ඒ විශේෂ ගැටලුවක් අපිට. එතකොට මෙන්න අපි සාමාන්‍ය දශම නොසල පොඩ්ඩකට අමතක කරලා 1508 13න් ගුණ කරන විදිහට තමයි ගන්නෙ. ඒ දල සටහන ඉතින් වාට පුළුවන් ඉක්මනට ගුණ කරලා පුළුවන් නම් උත්තරේ කියන්න. මෙතන ඇත්තටම අපි කරන්නේ මොකද්ද? 1508 ඒවා තුනක් ඉස්සෙල්ලා බලනවා ඊට පස්සේ 10ක් බලනවා. 3 වරක් 8 24න් 4. දෙකක් ඉතිරි මෙතන බිංදු 2යි 3 වරක් 5 15න් 5 එකක් ඉතිරි 3 වරක් 1 3යි 4යි. එතකොට එකෙන් ගුණ වුණා කියන්නේ මෙතෙන්ට අපි 10න් ගුණ වුණා කියලා තමයි සලකන්නේ. ඒ නිසා බිංදුවක් දැම්මා. එක් වරක් 8 8යි. එක් වරක් බිංදුව බිංදුවයි. එක් වරක් 5 5යි. කරත් එක 1යි. කැල්කියුලේටර් එහෙම යොදා ගන්න එපා වට. හොඳද? එතකොට අපිට ලැබෙනවා 4යි බිංදුවයි 6යි 9යි 1යි. මෙන්න අපි ගෙනාව මෙතෙන්ට 1යි 9යි 6යි බිංදුවයි 4යි. දුවේ පුතේ අපිට දශම ස්ථාන දෙකක් දක්වන්න ලැබෙනවා. එහෙනම් මෙන්න මෙතන තමයි දශම තෙත් තියන්නේ 196.04. 196.04. ඒ 9 වෙනි ගාන. ප්‍රශ්නාංක 4 එයාගේ A කොටසේ 9 වෙනි ගාන. දැන් එයාගේ B කොටස කියලා දෙයක්ත් තියෙනවා. B කොටස. ප්‍රශ්නාංක 4 B. අපි ඒකට එමු දැන්. 4 B කොටස. 4 B. එතකොට ඒකේ තියෙනවා අපිට අංක 1 58 බෙදීම 10. 58 බෙදීම 10. මෙන්න මේව තමයි AI ඉදිරිපත් කරලා තියෙන්නේ. 58 බෙදීම 10. ඉදිරිපත් කරලා තියෙන්නේ එහෙමයි. අගය සොයන්න කියලා නේ අපිට උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් අපි මේක දන්නවා
මේක ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට අපිට. දැන් අපි දන්නවා මෙයා එකක් කරගන්න මෙතෙන්ට ගේනවා එක අවස්ථාවක්. එහෙනම් මෙයාගේ දශම තිත මෙතන එක අවස්ථාවක් මෙහෙට ගේනවා. එතකොට එහෙනම් අපිට 5.8යි කියලා පිළිතුර ලැබෙනවා. 5.8යි. දැන් සමහරට ඔයා හිතන්න පුළුවන් එතකොට 5.8යි කිව්වම සර් අර එකක් කරේ තිබුණේ යාලියන්නේ නැද්ද? එහෙමනේ හිතෙන නිකන් හිතෙන්. ඉතින් ඒක අපි කොයි වෙලාවෙක කියා දීලා තියෙනවා දරුවනේ ඕනම සංඛ්‍යාවක හරය එක තියෙනවා. එයා නිදහසේ ඉන්නෝ නම් ඉතින් ඒක අපි අත්‍යවශ්‍ය නෑ ඒක ලියන්න. නේද? අත්‍යවශ්‍ය නෑ. එතකොට ඒකේ අංක 2 මේ අංක 1 මෙන්න 2 අංක 2 34 බෙදීම 100 ඒ අය අපිට ඉදිරිපත් කරලා තියෙන මේ විදිහට බෙදීමේ ලකුණත් සමග. ඉතින් ඒක අපි ඔයාලට තේරුම් කරලා තියෙන එක භාගයක් විදිහට අපිට දියන්න පුළුවන් මෙන්න මෙහෙම 34 බෙදීම 100. එතකොට අපි දන්නවා දශම ස්ථාන මෙතන තියෙන මෙතෙන්ට එනවා 2ක්. එහෙනම් මෙයාවත් 2ක් මෙහෙට එනවා. එතකොට අපිට කියන්න පුළුවන් වෙන්නේ 0.34 0.34. එතකොට 148 බෙදීම 1000 අංක 3 148 බෙදීම 1000 බෙදීම ලකුණත් එක්ක ඉදිරිපත් කරලා තියෙන. දැන් අපි ඒක 148 බෙදීම 1000 කියලා මේ විදිහට ලියා ගන්න. එතකොට දැන් ඉතින් අපි දන්නවා මෙතන දශම තිත තියෙනවා. එයා ස්ථාන 3ක් මේ පැත්තට එනවා. එහෙනම් මෙතන තියෙන එක්කෙනත් ස්ථාන 3ක් මෙහෙට එනවා. එතකොට 0.148 අපි පහුගිය ශ්‍රේණිවලදී කරපු ඒවා තමයි මේ. යලිත් සිහිපත් කරන්න ඉතින් ඕගොල්ලන්ට ඒකත් මේ වගේ කොරෝනා පීරියඩ් එකක් නේ තිබුණේ. ඊළඟට 4 අංක 4 7.29 බෙදීම 10 වර්ගය 10 වර්ගය. ඔන්න අපිට සුවිශේෂී ගැටලුවක්. ඉහත ඒවට වඩා සුවිශේෂී. මොකක්ද එහි සුවිශේෂීභාවය? අපිට පුළුවන් නම් කියන්න බාන කට්ටිය දැන් නිහඬ වෙන්නේ නැතුව. මෙන්න එකක් 10 බලයක් විදිහට ලැබිලා තියෙන මෙන්න දශම සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. හරි. සුවිශේෂීභාවය අපි සටහන් කරගත්ත මෙන්න තරු ලකුණක් යොදලා ඒ ගැටලුව ඉතා සුවිශේෂී. ඔන්න අපි රවුන්ඩ් කරලා රතු පාටින්. දැන් අපි බලමු 7.29. අපි දන්නවා මේ වර්ගයේවත් දෙවෙනි බලය කියන්නේ 100යි. දැන් ඉතින් මෙයාව දශම තිත මෙතෙන්ට ගේනවා. එතකොට මෙයාගේ දශම තිත තියෙන්නේ දැන් මෙතන මේ හොඳට දැන් ඔන්න විමර්ශනයෙන් බලාගෙන ඉන්න මම කියන කාරණේ දැන් ගොඩක් හදිසියට ඉක්මනට ගණන් හදන්න ගිහලා වරද්ද ගන්න තැන්. මෙයාගේ දශම තිත දැන් මෙතන තියෙනවා කියලා ආයෙ මෙතෙන්ට ගෙනවා කියලා මේකම ලියනවා. වැඩේ වැරදි. මෙයාගේ දශම තිත මෙතන තියෙන්නේ 729 වුණොත්. දැන් 729 නෙමෙයි 7.29. එහෙනම් දශම තිත මෙතනයි තියෙන්නේ. එහෙනම් එතන ඉඳලා දෙකක් මේ වමට ගෙනියනවා. එතකොට 4ට ඉස්සරහින් තව බිංදුවකුත් යදෙනවා. එතකොට අපිට ලියන්න වෙන්නේ දශම තිත 0.729. මේ ඉස්සරහින් අපි හුදකලාව තියන්නේ නැහැ බිංදුවක් දාන්න. එතකොට අපිට ඒක කියවන්න වෙන්නේ 0.729.
විශේෂ ගැටලුවක්. ඊළඟට අපි 5ට එමුකෝ. 35 බෙදීම 10 ඝනය. 35 බෙදීම 10 ඝනය කියන්නේ අපි දන්න 10 තුන්වෙනි දර්ශකයට කියන තවත් නමක්. තුන්වෙනි බලය කියලා කියන්නත් පුළුවන්. එහෙනම් 35. ඉතින් මේ වෙලාවේදී හොඳට බලන්න මේ 35ද 3.5ද ඒවත් පොඩ්ඩක් නිරීක්ෂණයෙන් බලන්න. ඒ කියන්නේ 1.3යි. 10යි. මෙතන තියෙන දශම ස්ථානයේ ස්ථාන 3ක් පමට ගේනවා. එහෙනම් මෙතන ඉඳලා ස්ථාන 3ක් පමට මෙහෙට. එතකොට අපිට කිය මෙන්න දශම තිත බිඳුවක් ප්‍රදන්න වෙනවා 3.5. එතකොට අපි කියවන්නේ කොහොමද? 0.0.0.3.5. 0.0.3.5. ඊළඟට 6 වෙනි ගැටලුව. 6 වෙනි ගැටලුව 1.785 බෙදීම 10 වර්ගය. 1.785 බෙදීම 10 වර්ගය. එතකොට අපි පරිවර්තනය කරගමු. අර 10 වර්ගයවත් 10 බල 2 කියන එක අපි හඳුනනවා යාව 100යි කියලා. 100. එතකොට දැන් අපි මෙයාගේ දශම තිත මෙතනනේ තියෙන්නේ. ගෙනාව ස්ථාන දෙකක් මෙහාට. දැන් මෙයාගේ දශම තිත මෙතන තියෙනවා කියලා අපි හිතන්නේ නෑ. මතක තියාගන්න. එතකොට එහෙම වෙන්නේ නම් ඒක 1785ක් වෙන්න ඕන. මෙතන ඉන්නේ. මෙතන ඉඳලා ඉදිරියට ගෙනියන්නේ 1යි 2යි. මෙහෙට එන්නේ. මෙතන බිඳුවක් යදෙනවා. එතකොට අපිට කියන දශම තිත තිබ්බා 0යි 1යි 7යි 8යි 5. කියවන්නේ කොහොමද? අපි මෙතන උදකලාව නැහැ බිඳුවක් තියෙනවා. 0.01යි 7යි 8යි 5. දැන් පිළිතුර නිවැරදි පිළිතුර. අපි ඊළඟ ගැටලුවට එමු. ගැටලුව අංක 7. ගැටලුව අංක 7. එක්කිනෙකට ගණන් වෙනස්. ඒකේ අපි සිද්ධාන්තය මූලික අවබෝධය තියෙන්න ඕන. එතකොට අපිට කිසිම අමාරුවක් නෑ. දැන් ගොඩක් අය පොත බලාගෙන ගණනක් හදපු විදිය බලන් අනික් ගණන් හදන්න යන්නේ. එහෙම බෑ. ඒක එක විදිය නෑ ඒවා. ඒක අවබෝධ කරගන්න ඕන. ඒකයි මේ කිරික මම ක්‍රමානුකූලව කියා දෙමින් යන්නේ. ඒක ඒ විදියට ක්‍රමානුකූලව ඔයා හිතේ සහ පොතේ දෙකේම තැම්පත් කරගන්න ඕන. 78.3 බෙදීම 3. බෙදීම 3. දැන් ඔන්න අපිට සුවිශේෂී තවත් අවස්ථාවක්. තවත් සුවිශේෂී අවස්ථාවක් ඒ ගැටලුව. හරිද? තවත් සුවිශේෂී. මොකද මෙතෙක්කන් අපිට බෙදන්න ආවේ කාගෙන්ද? 10 බලවලින්. 10 බලවලින්. ඔන්න දැන් 10 බල නැහැ අපිට. 10 බල නැහැ. දැන් අන්න අර ක්‍රමවේදය අපිට ගන්න වෙනවා. මොකද්ද? ඉතින්ලා අපි මේක ලියාගමුකෝ දැන්. සුපුරුදු ආකාරයට 78.3 බෙදීම 3. දැන් ඉතින් මෙයා 10 බලයක් කරන්න කොහොමද? 3 10ක් වෙන්නේවද කාගෙන් හරි ගුණ කරොත් 100ක් කරන්න පුළුවන්ද? 1000ක් කරන්න පුළුවන්ද? නෑ. බෑ අපිට බෑ. අනිත් එක මෙතන අපේ ගානේ උපදේශය අගය සොයන්න කියලා තියෙනවා. අගය සොයන්න කියලා තියෙන්නේ හරය 10 බල කරගන්නයි කියලා එහෙම කතාවකුත් නෑ. දැන් ඉතින් අපිට උපයෝග කරගන්න වෙනවා අන්න අර ක්‍රමවේදය 78.3නේ. ඉතින් මේ ඉලක්කම් වලත් අපූර්ව භාවයක් තියෙන මේ වරද්ද ගන්න එපා. මෙතනත් 0.3 ළඟත් 0.3 තියෙනවා. මෙතන බෙදන්න තියෙන්නේ 3. දැන් මෙන්න මේ ක්‍රමය උපයෝගී කරගන්නේ නැහැ අපි මේ හරය 10 100 1000 වගේ අවස්ථාවලදී පුතේ මේ ක්‍රමය උපයෝග කරගන්න යන්න එපා. එතකොට අර පහසු දේ අපි අපහසු කරගත්ත වෙනවා. නේද? ඉතිහාස පොතේ තියෙනනේ පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා.
එතකොට හරියට බලන්න දැන් 78.3 හරි. දැන් බලමු දැන් අපි මේක නිකන් අපි තුනෙන් බෙදෙන සංඛ්‍යා හඳුනාගත්ත කොහොමද? ඉලක්කම් දර්ශකය තුනෙන් බෙදෙනවා නම් වැඩේ හරි කියලා කිව්වා නේද? එහෙම කිව්වා. බලමු 7යි 8යි කීයද? 15යි. 15 3 18යි. 18 1යි 8යි එකතු කරා 9යි. තුනෙන් බෙදෙනවා. රයිට්. අප්පුඩියක් ගහලා පටන් ගන්න පුළුවන් වැඩේ. 2යි 6යි එකක් ඉතිරි. මෙන්න 8 ගෙනාවා. මේවා ඔක්කොම සටහන් කරගන්න ඕන. 18යි. 3ඒව 18ට 6යි. 6යි. මෙන්න දශම තිත දැන් මෙතෙන්ට ගෙනියනවා. එතකොට 18යි. හරි. ඉතිරි නෑ බිංදුවක්. දැන් මෙයා ගේනවා. 3. 3ට 3 එකයි. 26.1යි. මෙයාගේ පිළිතුර. 26.1යි. මේ වැරදි පිළිතුර. ඊළඟට 0.6.8.4 8වෙනි ගාන. 8වෙනි ගැටලුවට මං එන්නේ. 8වෙනි ගැටලුව. පිටපත් කරගන්න එක 0.6.8.4 0.6.8.4 බෙදීම 4 බෙදීම 4 දැන් අර සර් කිව්වා කියලා අර විදියට බෙදන්න පුළුවන් කියලා එකපාරට මෙහෙම ගෙනියන්න ඕනේ නැහැ අපි. එහෙම ගෙනියන්න ඕනේ නැහැ. හරිද? මෙතන දැන් අපි මේක සාමාන්‍ය අපේ සාමාන්‍ය තත්ත්වයට පත් කරගමුකෝ. හරය ලවය සහිතව නේද? 6යි 8යි 4 0.6.8.4 බෙදීම 4. දැන් බලමු මෙයා පුළුවන්ද කියලා අපිට 4 100 10 1000 අමාරුයිනේ. 4ෙන් බෙදනවාද කියලා පොඩ්ඩක් බලමු. 84 තියෙනවා. අගේ ඉලක්කම් දෙක බෙදන්න පුළුවන් නේද? අප්පුඩියක් ගහලා වැඩේ පටන් ගන්න පුළුවන්. 6යි 8යි 4. මෙන්න ගත්තා. 4ෙන් බෙදුවා. එතන බිංදුවයි 6ට 1යි 4යි දෙකක් ඉතිරි. මෙයා ගෙනාවා 8යි 7ක් තියෙනවා 28යි ඉතිරි නැත. මෙයා ගත්තා 4යි 1යි. එහෙනම් මෙයාගේ පිළිතුර 0.1.7යි 1යි. මේ වැරදි පිළිතුර. ඊළඟ එකට යමු. අවසාන ගැටලුව අංක 9. අංක 9. එතකොට අපිට එයාගේ ලැබෙනවා 30.8.4. 30.8.4 බෙදීම 12. බෙදීම 12. එතකොට අපි සාමාන්‍ය හරය ලවය සහිතව ලියමු 30.8.4 බෙදීම 12. දැන් 12 අපිට 10 බලයක් විදියට 10 100 1000 විදියට ගන්න ටිකක් දුෂ්කරතාවයක් පෙනී යනවා. ප්‍රශ්නයක් නෑ. අපි මෙන්න 30.8.4 බෙදනවා 12න්. බෙදනවා 12න්. එතකොට දැන් මෙතනත් සමහර කට්ටිය මේක වරද්ද ගන්න අවස්ථාව මම දැකලා තියෙනවා 12 30.8.4ෙන් බෙදනවා කියලා. ඒ විකෘති මතකයන් තියාගන්න එපා. 30.8.4 කියනකොට මේ ලවේ ඉන්න එක්කෙනා තමයි මෙන්න මේ ඇතුළට යන්නේ. මෙයාගෙන් තමයි බෙදන්නේ. වාච්‍ය භාජකය කියලා එහෙම වචනක් පුරුදු වුණානේ. එතකොට 30ට 12 අනිවාර්යයෙන්ම අපිට මතකයි දෙකක් තියෙනවා. 24යි. එතකොට අපිට ඉතුරු වෙනවා 6ක්. මෙන්න දශම තිත තිබ්බ මෙතනින් මේ පැත්තට පැනන නිසා මෙයා ගන්න මෙහාට. 68ට 12 වරක් 5යි. ඒ කියන්නේ 60යි. දැන් කට්ටිය මට ඔන්න කියන්න ඕන ඉතිරි 8යි. හොඳයි දැන් තන් නිදි දන්නෙත් නැහැනේ දැන්. 88ට 12 වරක් කීයද?
එතන අපි කෝනේ 5ක් 60යි කියලා. 7යි. හරි හොඳයි. ඒ සිග්නල් ප්‍රශ්න නිසා තමයි දුවගේ කටහඬ අපිට හරියට ඇහෙන්නේ නැත්තේ. මම හොඳයි ළමයි ඉතින් නිදි නෑ අවදියෙන් ඉන්න ඕනේ. නේද? 2.5යි 7යි. එහෙනම් මෙයාගේ පිළිතුර 2.5යි 7. 2.5යි 7. දැන් දරුවනේ අපි ගණිතය 8 වෙනි ශ්‍රේණියේ දෙවැනි පෙළ පොතේ 15 වෙනි පාඩම අර දශම ඒ පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය ප්‍රශ්නාංක 4 සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඒ කියන්නේ අපි ඒකේ තියෙන ප්‍රශ්න 4ම ඔයගොල්ලන්ට පැහැදිලිව කරලා පෙන්නනවා. අපි ඊළඟට යන්නේ ඔයගොල්ලන්ට තියෙන අලුත් පියවර සඳහා ඊළඟ අපේ කාල පරිච්ඡේදය තුල දැනට નિયમિત මේ කාල පරිච්ඡේදය අවසන් බැවින් මේ වැඩසටහන අපි මෙතකින් නවත්තමු. ඊළඟට දීලා තියෙන ඒ ලින්ක් එක ඔස්සේ ඊළඟ කාල පරිච්ඡේදයේ යලිත් අපි හමු වෙමු.